ඉස් වචන වලින් රටත් ලෝකයක් රවටන්ට ඉඩ දෙන්න එපා මැදිහත් වෙන්න කියලා. ඔබේ විදේශ ප්‍රතිපත්තිය වැරදි පාරක යන නිසා අද අපි ලෝකයේ ඉදිරියේ හුදකලා වෙලා. You're watching the Life Traveller channel. එක පැත්තකින් රටේ යහපත, තව පැත්තකින් රටේ ප්‍රතිරූපය ඉහළින් තබා ගන්නට පුළුවන් නිවැරදි ප්‍රතිපත්තියක පිහිටි විදේශ ප්‍රතිපත්තියක් අපට අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමෙහිලා පටු දේශපාලන හෝ පෞද්ගලික අරමුණු වලට සහ බැඳීම් වලට වඩා ජාතික යහපත මුල් කරගත්ත ගමනකට මඟ පෙන්වන්නට පුළුවන්. ඒ ශේෂ්ත්‍රහිලා ස්වාධීන විශේෂිත පර්යේෂණ සහ අධ්‍යයනයන් කරන ආයතනයන්හි අවශ්‍යතාව think tanks අපේ රටට අද අවශ්‍ය වෙලා තිබෙනවා. එමෙන්ම මම කැමති විදේශ ඇමතුමාගේ අවධානයට යොමු කරන්න ඇතැම් දියුණු රටවල තිබෙනවා විදේශ සේවය සඳහා මිඩ් කැරියර් එන්ට්‍රි ක්‍රමයක්. පෞද්ගලික අංශයෙන් හෝ වෙනත් සංවර්ධන අංශවලින් මෙම ආර්ථික ශේත්‍රයේ රාජ්‍ය තාන්ත්‍රික සමයතා ශක්තිමත් කරන්නට දක්ෂයන් නිපුණයන් ඇතුළත් කරගත හැකි මිඩ් කැරියර් එන්ට්‍රි ක්‍රමයක් ආරම්භ කිරීම ගැන සැලකිල්ල යොමු කිරීම සුදුසුයි කියන යෝජනාව ඔබතුමන් ඉදිරියේ තබන්නට මම කැමතියි. මේ අවස්ථාවේදී මට මතක් වෙනවා පසුගිය වසරේ කාරක සභා අවස්ථාවේදී අපේ විදේශ කටයුතු හිටපු ඇමතුමන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් කරපු කතාව. එතුමා එදා අවධාරණය කළා අපට ඇත්තේ නොබැඳි සහ කල්යාණ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් කියලා. අද එතුමා විදේශ ඇමතුමන් නෙවෙයි. ඒ වෙනසට හේතු වෙච්ච කාරණා මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම අපි සිහිපත් කරන්නට ඕනේ නිදහස ගත්තු කාලේ ඉඳන්ම අපිට ඉතා විශිෂ්ට විදේශ සේවයක් තිබුණා. ලොව කිසිම රටකට නොදෙවිනිවන විශිෂ්ට ගණයේ විදේශ සේවයේ සිටි අයවලුන් ගැන මට මතක් වෙනවා. ගාමිණී කොරයා මහත්මයා, ශර්ලි අමරසිංහ මහත්මයා, බැඩ්මන් වීරකෝන් මහත්මයා වැනි කීප දෙනෙකුගේ නම් මගේ මතකයට එනවා. එම නිසා අපි අපේ විදේශ සේවයේ නිපුණතාවන් වැඩි කරගන්නට වැඩි ආයෝජනයක් කළ යුතු වෙනවා. විදේශ සේවය පටු දේශපාලනීකරණයකට යාම ගැන හැම යුගයකදීම චෝදනා එල්ල වී තිබෙනවා. රටේ යහපත සඳහා එම දේශපාලනීය මැදිහත් වීම වල සීමාවන් ඇති කරගෙන එම විදේශ සේවය ස්වාධීනව රට වෙනුවෙන් වගකීම් ඉටු කළ හැකි ශක්තිමත් තත්ත්වයකට ගෙනීම අද ප්‍රබල අවශ්‍යතාවක්. මම එතුමන් එක්ක එකඟයි හිටපු විදේශ ඇමතුමන් එක්ක දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් එක්ක නිදහස් ලංකාවේ බෑතක් වනතුරු කුමන ආණ්ඩුවක් බලයේ තිබුණත් අඩු වැඩි වශයෙන් පුංචි වෙනස්කම් යම් අවස්ථාවලදී ඇති වී තිබුණත් බොහෝ දුරට සමස්තයක් ලෙසින් නොබැඳි හා කල්යාණ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් අපේ රටට තිබිච්ච බවට මම එතුමත් එක්ක එකඟ වෙන්නේ තිබුණු බවට. ඒ කියන්නේ අතීතයේ හඳුන්වන වචනයකින් වර්තමානයේ එහෙම තත්ත්වයක් තියෙනවද කියන එක මට නම් ප්‍රහේලිකාවක්. ජපානය, චීනය, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් අපේ ඓතිහාසික මිත්‍රයෝ. අපි ඉදිරියටත් ඒ ඓතිහාසික මිත්‍රකම් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුව තිබෙනවා. අපේ අතීත නායකයෝ ඒ සම්බන්ධතාව පවත්වාගත්තේ අපේ රටේ අභිමානය ආරක්ෂා කර ගනිමින්. ඔවුන් කිසි කලෙක සුපිරි බලවතුන් ඉදිරියේ දන නමන්න ගිහිල්ලා නැහැ. මගේ මතකයට එනවා දඩ්ඩිසිරි නායක මහත්මයා, බණ්ඩාරනායක මහත්මයා සහ මැතිනිය ජේ.ආර්. ජයවර්ධනයන් මෙන්ම රණසිංහ ප්‍රේමදාසයන්. මට අවසරයි ගරු සභාපතිතුමනි ඔවුන් සම්බන්ධව සිහිපත් කිරීමක් කරන්නට. දඩ්ඩිසිරි නායක මහත්මයා සම්බන්ධ සිද්ධිය මම කැමති ආචාර්ය ජයන්ත කැලේගම මහත්මයාගේ වචන වලින් සිහිපත් කරන්නට. කැලේගම මහත්මයා අපේ රාජ්‍ය සේවයේ සිටි කීර්තිමත් රජයේ සේවකයෙක්. ඔහු සේනානායකවරුන්ට වඩා බණ්ඩාරනායකලාගේ දැක්මත් එක්ක සමීපයි. 1952 අත්සන් කළ ශ්‍රී ලංකා චීන ගිවිසුම ගැන කැලේගම මහතා ලියූ ලිපියකින් කොටසක් කියවන්නට මම ඔබතුමාගේ අවසර පතනවා. The significance of the Ceylon-China trade agreement of 1952, Dr. J.B. Kalegama මම උපුටා දක්වනවා. Opposition to the agreement. The agreement was negotiated in the teeth of opposition from some of his colleagues in the cabinet. Opposition also came from R.G. Siranayaka's predecessor in the ministerial post, from American government and from some of the local newspapers which carried on a press campaign against any dealings with communist China. Prime Minister Dudley Siranayaka, however, fully backed this Minister of Commerce and was prepared to pay this price. He realized the benefits to Sri Lanka from the agreement of overweight losses consequent to the cutting off of American aid. It is a tribute to the two Siranayakas that they displayed remarkable pragmatism and courage in negotiating the trade agreement. They did not allow their prejudices or ideological considerations to stand in the way of deciding what was in the best interest of the country, nor were they intimidated by the threats of big powers. මේක තමයි අපේ අතීත නායකයන් කටයුතු කළ විදිය. බලවතුන්ගේ තර්ජන ඉදිරියේ දන ගැහුවේ නැහැ එදා සේනානායක ආණ්ඩු. මට මතක් වෙනවා බණ්ඩාරනායක මහත්මයා ඊජිප්තු සුවසැල ජනසතු කරපු අවස්ථාවේදී සුපිරි බලවතුන්ට එරෙහිව ඊජිප්තුවේ ස්වෛරීත්වය වෙනුවෙන්
කුඩා රටක් විදියට නොබැදි ප්‍රතිපත්තියේ ස්ථීර ලෙස පිහිටා සිටමින් නිවැරදි දේ වෙනුවෙන් හඬ අවදි කරපු ආකාරය. නමුත් අද අපේ පාලනයේ මැද පෙරදිග සම්බන්ධ ස්ථාවරය ගැටලුවක්. එවගේම එදා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුද්ධයේදී ජපානය සිදු කළ විනාශයන්ට ජපානයෙන් වන්දි ලබා ගත යුතු බවට ඇමරිකාව වැනි බලවතුන් ගත්ත ස්ථාවරයට විරුද්ධව යමින් එදා පැවති සෙනනායක රජයේ නියෝජිතයා ලෙසින් ජේ.ආර්. ජයවර්ධනයන් නහි වේරේන ගාථාව සිහිපත් කරමින් මේ කුඩා රට වෙනුවෙන් සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කතා කරපු ආකාරය මට සිහිපත් වෙනවා. අදත් ජපන් ජනතාව එදා ශ්‍රී ලංකාව තම රට වෙනුවෙන් ගත් මේ ස්ථාවරය කෘතවේදීව සිහිපත් කිරීම අප දකිනවා. ඒත් අද අපි ජපානය සමඟ ගනුදෙනු කරන ආකාරය ගැන සිතා බලන්න. අද අපි ජපානය සමඟ අපට ඇති ඒ සමීප බව ආරක්ෂා කරගෙන තිබෙනවද. ඔබේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපේ කල්්‍යයාන මිත්‍රයන්ගෙන් ඈත්වීමක් අද අපි දකිමින් සිටින්නේ. වම වුවද දකුණ වුවද අපේ නායකයන් අපට ඉතිහාසයේ දී ඇති මේ ආදර්ශයන් විදේශ ප්‍රතිපත්තිය කෙබඳු විය යුතු යන කාරණය අවබෝධ කර ගැනීම සඳහා අදට වුවද අප යා යුතු ගමන් මාර්ගය සඳහා බීකන් පහනක් මෙන් ආලෝකයේ සපයන ආදර්ශයන් බව මම විශ්වාස කරනවා. ජාත්‍යන්තර තලයේදී අපේ නායකයන්ගේ හැසිරීම තුළින් රටට ගෙන දුන් අභිමානය ගැන කොතෙකුත් නිදසුන් අපට නිදහස් ලංකාවේ ඉතිහාසය තුළ දකින්නට තිබෙනවා. බණ්ඩාරනායක මැතිනි එක්වරක් ඉන්දු චීන ආරාවුල සමතයකට පත් කිරීම සඳහා මැදහත්කරුවෙකු වෙමින් ඉටු කළ භූමිකාව පෙන්නුම් කරන්නේ කුඩා රටක් වුණත් අපේ රටේ නායක නායිකාවන්ට එදා ජාත්‍යන්තර තලයේ හිමිව තිබූ ගෞරවයයි. ඒ ගෞරවය ඇයට හිමිව තිබුණේ ජාත්‍යන්තර තලය තුළ ඇයගේ ප්‍රතිපත්තිමය හැසිරීම නිසයි. එමෙන්ම මට සිහිපත් වෙනවා ජේ.ආර්. ජයවර්ධනයන් ජනාධිපති රොනල්ඩ් රේගන් හමු අවස්ථාව. එම අවස්ථාවේදී ඔහු කළ කතාව වගේම ඔහුගේ හැසිරීම කුඩා රටක රාජ්‍ය නායකයෙකු වුණත් සමතත්වයේ හැසිරීමක් ඔහුගෙන් පිළිබිඹු වුණා. බලගතු රටක නායකයෙකු හමුවීට ඔහු සමග එක්ව පින්තූරයක් අරගෙන මාධ්‍යයට නිකුත් කිරීමකට වඩා එහා ගිය රටට ගෞරවයක් ගෙන දෙන හැසිරීමක් අපි මෙම නායකයන් තුළින් දුටුවා. මේ රජයේ බලයට පත්වීමේලා පාවිච්චි කළ ප්‍රධාන සටන් පාඨයක් වූයේ රටේ ආරක්ෂාව සහ ස්වෛරී බවට ඇති අභියෝගයන්. අද අපේ රටේ ස්වෛරී භාවයට එල්ල වී ඇති අභියෝගයන් ගැන මම අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැහැ. රටම ඒ තත්ත්වය ඉතා හොඳින් දන්නවා. අපේ රටේ සිටින විද්වතුන් අපේ විද්‍යාත්මක පරිවේශනාගාරවල කළ පරීක්ෂණ වලින් පසු පොහොර සම්බන්ධව තීන්දුවක් ගෙන තිබෙනවා. වරක් නොව දෙවරක්ම අද ඒ තීන්දුව අභියෝගයට ලක් කරමින් අපේ අධිකරණ දුන් තීන්දුව පවා අභියෝගයට ලක් කරමින් ඒ අසූචි පොහොර නැව රට වටේ කැරකමින් සිටින බව මාධ්‍ය හෙළි කරනවා. ඊට අමතරව තානාපති කාර්යාලයක් විසින් අපේ රටේ රාජ්‍ය බැංකුවක් අසාදුගත කිරීම ගැන මාධ්‍ය මගින් හෙළි කර තිබෙනවා. ඔවුන් මේ අභියෝග කරන්නේ අපේ රටේ ස්වෛරී භාවයටයි. ඔවුන් මේ අභියෝග කරන්නේ අපේ රටේ ආරක්ෂාවටයි. ඒත් මේ ගැන අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් නිහඬයි. ආණ්ඩුව තවමත් නිහඬයි. මේ තත්ත්වය නින්දාවක්. රටේ ස්වෛරී බව සහ ආරක්ෂාව ගැන කතා කර බලය ලබාගත් රජයක මේ හැසිරීම රටට ගෙන දෙන්නේ නින්දාවක්. තවත් වැදගත් කරුණක් ගැන ගෞරව අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට මම කැමතියි. අද පිටරටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රතිශතය සලකන විට ඒ ලොකු ප්‍රතිශතයක්. මේ උදවිය අපි සැලකිය යුත්තේ අපේ රටට ඇති සම්පතක් විදියට. මේ උදවියව අපේ රටේ සංවර්ධනයට දායක කරගැන්මට සම්බන්ධව කරගැන්මට යම් වැඩසටහනක් යම් සැලැස්මක් යම් උපාය මාර්ගික වැඩපිළිවෙලක් මේ රජයට තිබෙනවද කියලා දැනගන්නට මම කැමතියි. ඉන්දියාව වගේ රටවල් විදේශගත ඉන්දියානුවන්ගේ පූර්ණ සහභාගීත්වයක් ලබා ගැනීම සඳහා පළමු ප්‍රමුඛතාවදී කටයුතු කරන ආකාරය අපි දකිනවා. සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් ඩයස්පෝරාවන් වර්ග කිරීම සිදු වී තිබීම අපි අදත් දකිමින් සිටිනවා. දැන් බෙදුම්වාදී යුද්ධය අවසන්. දැන් බෙදුම්වාදී ආකල්ප සහ බෙදුම්වාදී සිතිවිලි වලනුත් අපි මිදිය යුතුව තිබෙනවා. මේ ලාංකික සිතීමකින් ශ්‍රී ලාංකික දෘෂ්ටියකින් මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ සහභාගීත්වය මාතෘ භූමියේ ඉදිරි ගමන සඳහා ලබා ගැනීමට සමස්ත උපාය මාර්ගික වැඩසටහනක් සමගින් ප්‍රවේශ වීම සඳහා ඉහළම ප්‍රමුඛතාවය දෙන්න කියලා මේ රජයෙන් ඉල්ලා සිටින්නට මම කැමතියි. මේ ශේත්‍රය ගැන තව එක කරුණක් පමණක් මම සඳහන් කරන්නට කැමතියි. කාලය පිළිබඳ ඇති සීමාව නිසා. පසුගිය ඔක්තෝබර් මාස 5 වෙනිදා අපේ විදේශ කටයුතු අමාත්‍යතුමන් විශේෂ ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවට. ජාත්‍යන්තර ප්‍රජාව සමග ශ්‍රී ලංකාවේ මෑතකාලීන සමනතා ගැන. මම මේ අවස්ථාවේදී ඔබතුමන්ගේ අවසරය ඇතුව සභාපතිතුමනි පැහැදිලි කරගැනීමක් අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් මතු කළා. ඔබතුමන් මට ඒ සඳහා අවසර දුන්නා. මම ඒ ගැන ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. එතුමන් ලබා දුන් පිළිතුර ගැන නම් මට සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අවස්ථාවේ ඊට වඩා විවාදයකට යම සූසු නැති නිසා මම නිහඬව සිටියා. ඔබතුමන්ව අපහසුතාවයටපත් නොකර මම කැමැති එදා මා නැගූ ප්‍රශ්නය යලිත් එතුමන්ට පැහැදිලි කර ගැනීම සඳහා පැහැදිලිව තේරුම් ගැනීම සඳහා නැවතත් කියවන්නට. මම මේ කියවන්නට යන්නේ ඔක්තෝබර් 5 වෙනිදා දින හැන්සාඩ් වාර්තාවෙන්.
මේකයි මම එතුමගෙන් අහපු ප්‍රශ්නය. විදේශ ඇමතිතුමනි, කුමන පක්ෂ බලයට පත් වුණත් හැම වෙලාවෙම අපේ ආණ්ඩු යටත් පීතවාදයට විරුද්ධව නිර්භීත ස්ථාවරයක සිටියා. අපේ රාජ්‍ය නායකයෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කතා කරනකොට දකුණු අප්‍රිකාව ගැන, පලස්තීන නිදහස් සටන ගැන හැමදාම කතා කළා. මේ අවුරුද්දේ අපේ රාජ්‍ය නායකයා කතා කරනකොට පලස්තීන නිදහස් සටන සහයෝගිතාව පිළිබඳ කිසිම සඳහනක් කළේ නැහැ. එම නිසා එම ප්‍රතිපත්තිය වෙනසක් තියෙනවද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ස්වාභාවිකවම 29 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරපු පලස්තීන ජාත්‍යන්තර සහයෝගිතා දිනය. ඉතින් දවස් කීපයයි තියෙන්නේ. මේක අද මම හිතනවා වැදගත්. මම මේ වෙලාවේ මේ ප්‍රශ්නේ නැවත මතු කරන එක. ඒකට එතුමන් දුන්න පිළිතුර මොකද්ද? හැන්සාඩ් වාර්තාවෙන් මම උපුටලා දක්වනවා. එතුමන් දුන්න පිළිතුර. එතුමා පිළිතුරු කතාවේ අවසන් ඡේදය. එතුමා කිව්වා අපි හිතුවා මේ අවුරුද්දේ කිසිම රටක් ගැන සඳහන් කරන්නේ නැහැ කියලා. එක රටක් ගැන සඳහන් කළාම සමහර වෙලාවට අනෙක් රටවල් අපෙන් අහනවා ඇයි අපේ රට ගැන සඳහන් නොකළේ කියලා. එම නිසා ප්‍රතිපත්තියක් හැටියට කිසිම රටක් ගැන විශේෂ සඳහනක් නොකිරීමට තීරණය කළා මිසක පලස්තීනය සමග අපේ රටේ අපේ ආණ්ඩුවේ තියෙන සමීප අඛණ්ඩ සම්මතතාව ගැන අබමල් රේණුවකවත් වෙනසක් සිදු වෙලා නැති බව මම ඊටම ගෞරවයෙන් ඔබතුමාට සඳහන් කරනවා. මේක තමයි ගෞරව ඇමතිතුමාගෙන් ලැබිච්ච පිළිතුර. පෞද්ගලික එතුමාට අපහාස කරන්නේ නැහැ. නමුත් එතුමාගේ ප්‍රකාශයෙන් මම අභියෝග කරනවා. බලන්න මේ පිළිතුර පලස්තීනය ගැන සඳහන් නොකළේ. එක රටක් ගැන සඳහන් කළාම සමහර වෙලාවට අනෙක් රටවල් අහනවා ඇයි අපේ රට ගැන සඳහන් නොකළේ කියලා. පිළිතුර මට ලැබිච්ච. දකුණු අප්‍රිකාවේ නිදහස් සරගලයේ අවසන් අධිකර කාලේ මේ රටේ පාලනය හිමි කරගෙන තිබුණේ මේ ආණ්ඩුව නම්, මේ විදේශ ඇමතිතුමා නම්, ඔබලා නම්, මේ පාලනයේ නම් එදා ඔබලා කියන්න තිබුණා ඒ වර්ගවාදී ආණ්ඩුව අපෙන් ප්‍රශ්න කරાવી. ඒ නිසා දකුණු අප්‍රිකානු නිදහස් සරගලය ගැන අපි මොකුත් කියන්නේ නැහැයි කියලා. බලන්න මේ විහිළුව විදේශ ප්‍රතිපත්තිය මේ විදිහට යන්නට ඕනේ. කෝ දිනේෂ් ගුණවර්ධන අපේ ප්‍රගතිශීලී ඇමතිතුමන් එදා කී ඒ නොවැදි ප්‍රතිපත්තිය. එතුමා මතක් කරපු ඒ කල්යාණ මිත්‍ර ප්‍රතිපත්තිය. මහින්ද රාජපක්ෂ ඇමතිතුමන් එදා පලස්තීන සහයෝගිතා කමිටුවේ සභාපති ලෙස එදා මේ සභාවේ කළ ප්‍රකාශයන්ට අද ඔබලා ද්‍රෝහිකම් කරමින් සිටිනවා. ඉස් වචන වලින් රටත් ලෝකයක් රවටන්ට ඉඩ දෙන්න එපා, මැදිහත් වෙන්න කියලා. ඔබේ විදේශ ප්‍රතිපත්තිය වැරදි පාරක යන නිසා අද අපි ලෝකයේ ඉදිරියේ හුදකලා වෙලා. එදා ජිනීවාවලදී අපේ රටට මැද පෙරදිග සහ ඉස්ලාමීය රටවල සහාය ලබා දෙන්නට ජිනීවාහි පලස්තීන තානාපතිවරයා ලොකු කාර්යභාරයක් ඉටු කළා. මතක් කරගන්නේය. දුකේදී සිටි කල්යාණ මිත්‍රයන් අමතක කර බලවතුන්ගේ උවමනාවන් මත කටයුතු කරන විදේශ පිළිවෙතකට අපි කොහොමද කියන්නේ කල්යාණ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් කියලා. නිවැරදි නොවන විදේශ පිළිවෙත නිසා අපි හැම අතින්ම රටක් ලෙසින් බැටකමින් සිටිනවා. හුදකලාවී සිටිනවා. GSP ප්‍රශ්නය, විදේශ ආයෝජන, විදේශ රැකියාව ඇතුළු මේ සියලු අර්බුදයන් වලට මුල මේ වැරදි ප්‍රතිපත්ති බව මම සඳහන් කරන්න කැමතියි. විදේශ අමාත්‍යාංශය පිළිබඳ වගේ අදහස් දැක්වීම මෙතකින් සමාප්ත කරගන්න මම කැමතියි. ධම්මපදයේ එන ගාථාවක් උපුටලා දක්වලා. ඉන් පස්සේ විනාඩි කිහිපයක් මම ගන්නවා මට තියෙන සීමිත කාලය තුළ මාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්න. මාධ්‍ය නිදහසට බාධා පමුණුවන ක්‍රම ගණනාවක් තියෙනවා. මාධ්‍ය හිමිකරුවන්ට සහ කතුරුවන්ට අවිධිමත් ලෙසින් කරන බලපෑම්, මාධ්‍ය අයිතිකරුවන්ගේ වෙනත් ව්‍යාපාරවලට කරන බාධා කිරීම, මාධ්‍යවේදීන් බිය ගැන්වීම, තර්ජනය කිරීම, පැහැරගෙන යෑම, අතුරුදහන් කිරීම, ඝාතනය කිරීම, වාර්තා කිරීම, බාධා කිරීම, මාධ්‍යවේදීන්ට පුද්ගලික තොරතුරු එකතු කිරීම වුන් ගැන සංවිධානාත්මකව මාධ්‍යවේදීන්ට විරුද්ධව වෛරී ප්‍රකාශ සමාජ ජාල මගින් සිදු කිරීම, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි අවහිර කිරීම, අන්තර්ජාලය අවහිර කිරීම, ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම, මූලාශ්‍ර සොයා ගැනීමට පරීක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට බාධා පවන නීති හඳුන්වා දීම. අපි දැක්ක ශ්‍රී රණසිංහ මහත්මයා ගෞරවනීය චරිතයක් මාධ්‍ය සමාජයේ. එතුමාගේ කාර්යාලයට ගිහිල්ලා ප්‍රශ්න කරන්නට. ඒ වගේම උපාලි සමාගමේ කතුරුවරු, ප්‍රවාත් සහබන්දු මේ කවුරුවත් සජිත් ප්‍රේමදාස මහත්මයාට උදව් කරපු උදවිය නෙමෙයි. සජවට සමගි ජන බලවේගයට උදව් කරපු උදවිය නෙමෙයි. මේ කීර්තිමත් ජනමාධ්‍යවේදියෝ මේවා අපි දැක්ක ඉඳගෙන පහුගිය කාලෙදී මේ ආදි වශයෙන් පහුගිය වසර කාලය තුල ආණ්ඩුව විධිමත් සහ අවිධිමත් ලෙසත් අපේ රටේ මාධ්‍ය නිදහසට බාධා පවුණුවන මැදිහත් වීම සිදු කර තිබෙන අයුරු මට පෙළගස්සන්න පුළුවන්. මම සභාගත කරන්න කැමතියි. විශ්වවිද්‍යාල ප්‍රජාව මේ පිළිබඳ කරපු මධ්‍යස්ථ අධ්‍යයනයකින් ලැබිච්ච වාර්තාවක්. දැන් අපට දැනගන්න ලැබුණා ඔබතුමන් පත්වීමට පෙර පුවත්පත් මණ්ඩල සංශෝධනය කර එයට රූපවාහිනිය, ගුවන්විදුලිය සහ මාධ්‍ය නිදහසට බාධා කරන ලෙසින් නීති රීති ගෙනීමේ සූදානමක් ගැන අපේ රටේ මාධ්‍යවේදීන් පුවත්පත් මණ්ඩලය දකින්නේ කැලෑ පොලිසියක් විදියට. මාධ්‍ය නිදහස සීමා පමුණුවන යාන්ත්‍රණයක් ලෙස. අද යුගයේ ගැළපෙන ආයතනයක් නොවේ ඒක. ඒ පනත දැන් යල් බැන ගිය සිටීමක්. කරුණාකර නීති රීති ගෙනවිත් මේ රටේ මාධ්‍ය නිදහස විනාශ කරන්න යන්න එපා. සාම්ප්‍රදායික විද්‍යුත්
විද්‍යුත් මාධ්‍ය ඇතුළු රූපවාහිනිය ගුවන් විදුලිය ඇතුළු සමාජ මාධ්‍ය සඳහා නියාමන ක්‍රමයක් ඇති කිරීමේදී ප්‍රගතිශීලී මාර්ගකට අවතීර්ණ වෙන්න කියලා අපේ ගරු ප්‍රගතිශීලී අමාත්‍යතුමන්ගෙන් මාධ්‍ය සමාජයේ තුලින්ම ආපු ඒ සමාජිකයාගෙන් මම ඉල්ලීමක් කරනවා. නියාමන ගෙන ආ යුත්තේ භාෂණ නිදහස රැකෙන විදියට සිංගප්පූරුවේ සිදු කරන විදියට අධිපතිවාදී නීති රීති ගෙනීම නෙවෙයි සිදුවිය යුත්තේ. පුවත්පත් මණ්ඩලයේ නීති රීති මුළු මාධ්‍ය සමාජයේම ප්‍රතික්ෂේප කරන්නක්. කරුණාකර ස්වයං නියාමන වැඩපිළිවෙලට සමාජයේ කතිකාවතක් ඇති කරන්න. ඒ කතිකාවතට මාධ්‍ය සමාජයේ පාර්ශවකරුවන් සම්බන්ධ කරගන්න. මාධ්‍යවේදීන් හිමිකරුවන් මාධ්‍ය සංවිධාන සිවිල් සංවිධාන ඇතුළු ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අද මේ ශේෂ්ත්‍රයේ කටයුතු කරන ආකාරය දෙස ඇස්සරලා බලන්න කියලා මම ඉල්ලනවා ඔබතුමාගෙන්. කරුණාකර තවදුරටත් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ඉදිරියේ හුදකලා කරන තත්ත්වයක් ඇති නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් ස්වයං නියාමන වැඩපිළිවෙලට යාමට කටයුතු කරන්න. එවිට මාධ්‍ය සමාජයේ සහයෝගය ඔබ සැමට ලැබේවි අනිවාර්යයෙන්ම. මාධ්‍ය ශේෂ්ත්‍රය තුළ මෙතෙක් සිදුව ඇති මම අවසන් කරනවා. ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී නැඹුරුව ආපසු හැරවීම සඳහා සියලු දෙනාගේ සහාය ලබාගෙන කටයුතු කරන්න කියලා ගරු අමාත්‍යතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මම මගේ කතාව මෙතකින් සමාප්ත කරනවා. බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි. You're watching the Life Traveler channel.